අයිබෝවන් දුවපති අපි මේ ආරම්භ කරන්න යන්නේ tuition.lk වෙබ් අඩවියේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවයි ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ අද අපි කතා කරන්න යන්නේ 13 වෙනි වසර ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ ප්‍රශ්න කිහිපයක්. ඉතින් ඕගොල්ලන්ට අපි මේ ප්‍රශ්න වීඩියෝ අනුසාරයෙන් ඉදිරිපත් කරලා මේ ප්‍රශ්න කතා කරන ගමන් මිට අදාළ අභ්‍යාස ටිකක් ඉදිරිපත් කරනවා. ඒවලට කොහොමද පිළිතුරු දෙන්නේ කියලා tuition.lk වෙබ් අඩවියෙන් ඔයගොල්ලොත් එක්ක අපි කතා කරන්න සූදානම් වෙනවා. එhmenan අපි ඉස්සරෝම ආරම්භ කිරීමට යම් මේ විද්‍යුතීය කොටස ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආසිත කොටස කොහොමද අපි පැහැදිලි කරන්නේ කියලා. මම මුලින්ම මේ සඳහා ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රශ්න කිහිපයක්. මේකේ පළවෙනි එක තමයි විද්‍යුත් උපකරණ කීපයක් කෙටියෙන් විස්තර කරන්න කියන කොටස. මෙතනදී දැන් අපි ප්‍රශ්න ටික ගත්තාම මේක අපි අංක 1 පළවෙනි ප්‍රශ්නේ විදිහට ගමු මේ විදිහට. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. විද්‍යුත් මිනුම් උපකරණ. එතන මතක තියාගන්න විද්‍යුත් මිනුම් උපකරණ කීපයක් කෙටියෙන් විස්තර කරන්න කියන එක තමයි අපේ පාඩමේ තියෙන්නේ. දැන් අපි මේක පැහැදිලි කරනකොට ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ මේ විෂය ධාරාව 13 වෙනි වසරදී මේ ගුරුවත් පොතත් එක්ක මේ ටික සංසන්දනය කරලා බලන්න. මොකද අපිට තියෙනවා විශේෂයෙන් විද්‍යුත් මිනුම් උපකරණ රාශියක් ගැන කතා කරන්න. අපි එක එක උපකරණ මොනවද කියලා මෙතන ඉඳලා කතා කරනවා. මම මුලින්ම ගත්තොත් එහෙම ඉස්සල්ලාම විද්‍යුත් උපකරණ ටිකක් අපි විද්‍යුත් මිනුම් උපකරණ මොනවද කියලා බලමු. විද්‍යුත් මිනුම් උපකරණ. මිනුම් උපකරණ. හරිද? ඔව්. ඉස්ලාම් පුතේ අපි විද්‍යුත් මිනුම් උපකරණ විදිහට කතා කරනකොට අපිට ප්‍රධාන දැන් විද්‍යුත් මිනුම් ඒකක තුනක් ගැන කතා කරන්න වෙනවා. ඔයාලට මතකයි අපේ විෂය නිර්දේශයට අනුව තියෙනවා අපිට අපි මෙහෙම කතා කරොත් ඔයගොල්ලෝ දන්නවා නූතන ලෝකයේ බහුලතම භාවිතා කරන ශක්ති විශේෂය තමයි මේ විද්‍යුත් ශක්තිය කියන විශේෂය. එතකොට මේ විද්‍යුත් ශක්තිය කියන එක අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී විවිධ මිනුම් වලදී අපි භාවිතා කරනවා විවිධ සම්මත සංකේත හා මයින උපකරණ. ඉතින් මෙහෙම උපකරණ රාශියක් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි විෂය නිර්දේශයට අනුකූලව මෙහිදී කතා කරන්නේ ප්‍රධාන වශයෙන් විද්‍යුත් මිනුම් මයින උපකරණ විදිහට උපකරණ තුනක් තියෙනවා. පළවෙනි උපකරණයේ විදිහට අපි බලමු විභවාන්තරය මනින. විභවාන්තරය මනින උපකරණය. විභවාන්තරය. ඔයගලන්ට මතක ඇති විභවාන්තරය කියන්නේ මොකක්ද? ඒක අපි කොහොමද මයින්නේ? ඊට පස්සේ දෙවෙනි උපකරණයේ විදිහට අපි සලකමු මොකක්ද? විද්‍යුත් ධාරාව මයින උපකරණ. එහෙමනම් අපි ඊට පස්සේ ලියමු විද්‍යුත් ධාරාව මයින උපකරණ. විද්‍යුත් ධාරාව. අපි ඒක I කියලා දාගමු සංකේතයෙන්. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන විද්‍යුත් මිනුම් උපකරණය වන්නේ මොකක්ද? ප්‍රතිරෝධය මයින උපකරණය. එහෙනම් තුන්වෙනි රාශිය විදිහට අපි ගමු ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය. මෙන්න මේ කොටස් ටික ඔයගොල්ලෝ පැහැදිලිවම අධ්‍යයනය කරන්න ඕනේ විද්‍යුත් ප්‍රතිරෝධය. අපි ඒක R කියලා සංකේතවත් කරනවා. හොඳයි. දැන් මම මේක පැහැදිලි කිරීමක් කරොත් ඔයාලට කියන්න පුළුවන් නැවත වතාවක් මෙහෙම. දැන් නූතන ලෝකයේ බහුලතම භාවිතා කරන ශක්ති ප්‍රභේදය තමයි පුතේ විද්‍යුත් ශක්තිය කියන්නේ. ඉතින් මේ ශක්තිය ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි විවිධ ආකාර සංකේත සම්මත සංකේත භාවිතා කරමින් මේක ඉගෙන ගන්නවා. එතනදී අපි මුලින්ම කතා කරන්න යන්නේ විභවාන්තරය. මේ විභවාන්තරය ගත්තහම විභවාන්තරය මනින ඒකක තමයි වෝල්ට්. අපි සංකේතවත් කරනවා V කියලා. ඊට අමතරව කුඩා විභවාන්තරයක් අපිට මැනීමට අවශ්‍ය නම් අපි ඒ සඳහා භාවිතා කරනවා මිලි වෝල්ට් කියන ඒකකය. එහෙනම් මේ ඒකක දෙක අපි සඳහන් කරගන්න ඕනේ. එතකොට මේ සඳහා භාවිතා කරන උපකරණය මොකක්ද කියලා අපි බලමු. ඇත්තටම විභවාන්තරයේ මැනීම සඳහා භාවිතා කරන මෙවලම නැත්නම් උපකරණ විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මම මේ පැත්තෙන් සඳහන් කිරීමක් කරන්නම්. ඒ උපකරණය තමයි වෝල්ට් මීටරය. වෝල්ට් මීටරය. වෝල්ට් මීටරය.
හරි. අපි ඒක මතක තියාගමු වෝල්ට් මීටරේ. පුතේ මේක දැන් අපිට ඊළඟට තියෙන්නේ පරිපථයකට මේක සකස් කරන ආකාරය. ඉතින් මේක පරිපථ කොටසකට සකස් කරනකොට හැම වෙලෙම විද්‍යුත් පරිපථයකට මෙය සම්බන්ධ කරන්නේ මතක තියාගන්න සමාන්තරගතවයි. ඔයා මතක තියාගන්න ඕනේ විභවාන්තරයේ මයින්ඩ් අවශ්‍ය නම් ඒ විභවාන්තරය අපි හැම වෙලෙම සම්බන්ධ කරන්නේ මොකක් විදිහටද? සමාන්තරගතවයි. ඒක මතක තියාගන්න. ඒතර අපිට පුළුවන් මේ විද්‍යුත් පරිපථයේ ධනාග්‍රේ නැත්නම් ධන සැපයීමේදී ධනාග්‍රේ වෙතට අපි භාවිතා කරන උපකරණය විභවාන්තරයේ මයින් එකේ ධනාග්‍රයත් ඒ වගේම ඍණාග්‍රේටත් නිවැරදිව සවි කරලා තමයි අපි මේ විභවාන්තරය මයින්නේ. ඒ සඳහා භාවිතා කරන මිනුම් උපකරණයේ විදිහට අපි සලකන්නේ වෝල්ට් මීටරයයි. අපි ඊට පස්සේ කතා කරමු දෙවෙනි උපකරණය. අපිට දෙවෙනි උපකරණයේ විදිහට විද්‍යුත් මිනුම් උපකරණ වලදී කතා කරන්න පුළුවන් උපකරණය තමයි ඇමීටරය. මොකක්ද උපකරණය? ඇමීටරය. අපි ලියගමු ඇමීටරය. ඔයගොල්ලෝ අහලා ඇති ඇමීටරය. ඇමීටරය භාවිතා කරන්නේ මොකටද? විද්‍යුත් ධාරාවක් මැනීම සඳහා. අපි මේක භාවිතා කරන්නේ විද්‍යුත් ධාරාවක් මැනීම සඳහා. එතකොට මේ උපකරණය භාවිතා කරනකොට මතක තියාගන්න හැම වෙලෙම අපි මොනවද ඒකක විදිහට භාවිතා කරන්නේ? මේ විද්‍යුත් ධාරාව මයිනස් සම්මත ඒකකය තමයි පුතේ ඇම්පියර්. මතක තියාගන්න හැමෝම ඇම්පියර් කියන ඒකකය. ඇම්පියර්. අපි ඒක සංකේතවත් කරමු මේ විදිහට. ඇම්පියර්. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා දැන් මේ ධාරාව මැනීම සඳහා භාවිතා කරන උපකරණය අපි සඳහන් කරා ඇමීටරය කියලා. මේක විද්‍යුත් පරිපථයකට කොහොමද සම්බන්ධ කරන්නේ කියන එකත් මෙතන මතක තියාගන්න ඕනේ. දරුවෝ මේක මතක තියාගන්න හැම වෙලෙම ධාරාව මැනීම. එහෙම නැත්නම් ඒ සඳහා අපි භාවිතා කරන සම්මත ඒකකය ගන්නවා ඇම්පියර් කියලා. පුංචි ධාරාවක් මැනීම සඳහා අපි මිලි ඇම්පියර් කියන මේ සංකේතය භාවිතා කරනවා. එතකොට ඇම්පියර් සහ මිලි ඇම්පියර් අතර සම්බන්ධය ගත්තොත් අපිට ලියන්න පුළුවන් මිලි ඇම්පියර් එකක් සමානයි අපිට ලියන්න පුළුවන් 10 ඍණ 3යි මොනවද ඇම්පියර් කියලා. හරි. ඒකත් ඔයාලට වැදගත් වෙයි. හරි. මේ එකකත් මතක තියාගන්න ඕනේ. එතකොට ධාරාව මැනීම සඳහා අපි මේක පරිපථයකට සම්බන්ධ කරනකොට හැම වෙලෙම ඇමීටරේ සම්බන්ධ කරන්න ඕනේ ශ්‍රේණිගත විදිහට. මතක තියාගන්න වෝල්ට් මීටරයේ සමාන්තරගත විදිහට ඇමීටරයේ සම්බන්ධ කරගන්න ඕනේ ශ්‍රේණිගත විදිහට. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ උපකරණයේ විදිහට අපිට සලකන්න පුළුවන් අපි තුන්වෙනි එක විදිහට ගමු ප්‍රතිරෝධය මැනීම. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රතිරෝධය මැනීම. එතකොට ප්‍රතිරෝධය මැනීම සඳහා අපි සංකේතවත් කරනවා R කියලා. ප්‍රතිරෝධය මන්නේ ඒකක ඕම්. ඕම් විදිහට තමයි අපි සංකේතය භාවිතා කරන්නේ. එතකොට දරුවෝ මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් ඕම් අගයන් ගන්නකොට මේක අපි ඕම් කියන සංකේතයෙන් නිරූපණය කරනවා වගේම හැම වෙලේම මේ සම්බන්ධතාවය මෙහෙම මතක තියාගන්න කිලෝ ඕම් එකක් කියලා කියන්නේ ඕම් 1000ක්. කිලෝ ඕම් එකක් කියලා කියන්නේ ඕම් 1000ක්. මේ සම්බන්ධතාවයත් අපි මෙතනදී මතක තියාගමු. දැන් ඔයගොල්ලන්ට අපි පැහැදිලි කරමින් ඉන්නේ විද්‍යුත් මිනුම් උපකරණ පිළිබඳ හැඳින්වීමක් කරන්න. ඒත් අපේ විෂය නිර්දේශයේ තියෙන අපිට උපකරණ තුනයි විද්‍යුත් මිනුම් උපකරණ තියෙන්නේ. ඒ උපකරණ තුන පිළිබඳ ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කිරීමක් තමයි මේ 13 වෙනි වසර ජෛව උපාදේ තාක්ෂණ වේදයේදී මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොටසේදී අපි කතා කරමින් ඉන්නේ. එහෙනම් ඒ කොටසට ඔයා සූදානම් වෙලා මේ කොටස් මොනවද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපිට තව මේකට ගන්න පුළුවන් මෙගා ඕම්. මෙගා ඕම් ගත්තාම මෙගා ඕම් එකක් කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් ඕම් 10 6 වෙනි බලය. මේ සම්බන්ධතාවයත් මතක තියාගත්තට කමක් නැහැ. එතකොට ප්‍රතිරෝධය මැනීම සඳහා අපි භාවිතා කරන උපකරණය තමයි කතා කරන්නේ. ඒ උපකරණය තමයි මොකද්ද? ඕම් මානය. මොකද්ද උපකරණයට කියන්නේ? ඕම් මානය. උපකරණය ඕම් මානය. දැන් අපි උපකරණ තුනම කතා කරා. හැබැයි ඔය දරුවෝ මතක තියාගන්න ඕනේ අපේ විෂය නිර්දේශයේ තියෙනවා
මේ උපකරණ තුන වෙනුවටම අපි පාවිච්චි කරන්නේ මොකද්ද? මල්ටිමීටරය. එතකොට මේ උපකරණ තුනම අපි නැවත සැරයක් මතක් කිරීමක් කරොත් ඔයාලට මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ධාරාව මැනීම සඳහා භාවිතා කරපු උපකරණය. මොකක්ද අපි ඒකට කියන්නේ? ධාරාව මැනීම සඳහා භාවිතා කරේ ඇමීටරය කියන උපකරණය. එතකොට ඇමීටරය පිළිබඳ යම් අදහසක් ඔයාලට විභාගෙට ලියන්න දැනගෙන තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අපි ඉගෙන ගන්නේ විභව අන්තරය මැනීම සඳහා. විභව අන්තරය. එතකොට මේ විභව අන්තරය මැනීම සඳහා අපි භාවිතා කරන්නේ මොකද්ද? මේ සඳහා අපි පැහැදිලි කළා මුලින්ම වෝල්ට් මීටරය කියන උපකරණය. එහෙනම් අපි ඒක නැවතත් මතක් කරමු. වෝල්ට් මීටරය. වෝල්ට් මීටරය. හරි. තුන්වෙනි එක විදිහට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රතිරෝධය මයින් උපකරණය. අපි ලියමු ප්‍රතිරෝධය. එතකොට ප්‍රතිරෝධය මැනීම සඳහා භාවිතා කරන උපකරණය තමයි ඕම් මානය කියන උපකරණය. මතක තියාගන්න ඕම් මානය. ඒකට අපි කියන්නේ ඕම් මානය. හරි. දැන් අපි විද්‍යුත් උපකරණ තුනක් ඉගෙන ගත්තා. පුතේ මේ උපකරණ තුන වෙනුවටම අපේ විෂය නිර්දේශයේ තියෙනවා මල්ටිමීටර්. ඔයගොල්ලෝ දන්නවා මේ මල්ටිමීටර් වර්ග දෙකක් තියෙනවා. එතකොට ඒ සංඛ්‍යාංක මල්ටිමීටරය සහ ප්‍රතිසම මල්ටිමීටරය කියලා කොටස් දෙකක්. ඩිජිටල් එක සහ සාමාන්‍ය මල්ටිමීටර. එතකොට සංඛ්‍යාංක සහ ප්‍රතිසම මල්ටිමීටර දෙක පිළිබඳව අධ්‍යයනය කිරීම අපි ඊළඟ ප්‍රශ්නේදී කතා කරනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට අදාළව සිද්ධාන්තමය කොටස් ටික ඔයගොල්ලෝ මෙහෙම මතක තියාගෙන, හැබැයි හැමෝටම මම නැවත වතාවක් කියන්නේ අපි මේ වීඩියෝ ඇසුරෙන් කතා කරන මේ රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඔයගොල්ලෝ අපිට එවන්න ඕනේ. එතකොට අපි රචනා ප්‍රශ්නයට පිළිතුරු දෙනකොට හැම වෙලේම අපේ නීතියක් තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද කියවන්න, නිර්වචනයේ අර්ථ දක්වන්න. නිර්වචනයේට අපිට හම්බෙන යම් ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ රචනාවට අදාළ වෙලා තියෙන කොටස් මොනවද කියලා එකිනෙක කතා කරලා ඒක විග්‍රහ කරලා ලියන්න ඕනේ. මොකද අපි මෙතනදී ප්‍රශ්නෙට අදාළ සිද්ධාන්තමය කරුණු පැහැදිලි කිරීම පමණයි දරුවෝ කරන්නේ. ඒක ඔයාලා ලියලා දෙන්න ඕනේ. අපි ඊට පස්සේ බලලා ඔයගොල්ලන්ට මේ පිළිබඳව විස්තර දැනුම් දීමක් කරනවා. හොඳයි. අපි මේ ප්‍රශ්නෙත් එක්කම ඊළඟට අපිට කතා කරන්න තියෙන අනිත් කොටස් මොනවද කියලා අපි චුට්ටක් බලමු. අපි පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ ආකාරයට කතා කරා. මම හිතනවා ඔක පැහැදිලි ඇති. එතකොට අපි පැහැදිලිවම ඊළඟට දෙවෙනි කොටසට යමු. මම දෙවෙනි කොටස ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නන්නම්. මේ කොටස ගත්තාම මම කළු පාටින් ඔයාලට පෙන්නලා තියෙන අංක 2 ප්‍රශ්නේ. පැහැදිලිනේ? ඒකේ තියෙනවා සරල විද්‍යුත් පරිපථයක පහත දැක්වෙන මිනුම් ලබා ගන්නේ කෙසේදයි කෙටියෙන් විස්තර කරන්න. එතන මොනවද දරුවෝ මිනුම් ටික? ප්‍රතිරෝධය, විභවාන්තරය, ධාරාව. අර අපි කලින් කතා කරපු උපකරණ. භාවිතා කරමින් කොහොමද මේක කරන්න කියන එක තමයි අපෙන් අහන්නේ. ඉතින් ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් වාට අපි ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නේදී. ඉතින් ඒක නිසා අපි මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියලා දැන් බලමු. නැවතත් ප්‍රශ්න කියවන්න. මම හැම වෙලේම කියන්නේ මේ ප්‍රශ්න පිළිබඳව අපි පැහැදිලිවම පුතේ අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ වේල පහින්. දැන් බලන්න මෙතන සරල විද්‍යුත් පරිපථයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ සරල විද්‍යුත් පරිපථයක අපි මිනුම් තුනක් ගන්න ඕනේ. ප්‍රතිරෝධය කියන මිනුම, විභවාන්තරය කියන එක, ධාරාව. එතකොට ඒ සඳහා ඒවා ලබා ගන්න කොහොමද කියන එක තමයි අපි මේ ප්‍රශ්නේදී කතා කරන්නේ. එහෙමනම් අපි මේ සඳහා ඔයගලන්ට මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයගලගේ 13 වෙනි වසර ජෛව පද්ධති තාක්ෂණ වේදේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහයේ මේක පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු පිළිතුර ගන්න විදිහ. හොඳයි. මම මුලින්ම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. දැන් අපිට මෙතන තියෙනවා සරල ධාරාවක්, විභවාන්තරය සහ ප්‍රතිරෝධය. එතකොට ඒ තුනම මනින්නනේ අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි එක සංඛ්‍යාංක මල්ටිමීටරයක් භාවිතයෙන් අපිට මනින්න පුළුවන්. එහෙම නැත්නම් අර මම කලින් සඳහන් කරපු ධාරාව මයින් ඇම්පියර් එක, ඇමීටරය, විභවාන්තරය මයින් වෝල්ට් මීටරය, ඒ වගේම ප්‍රතිරෝධය මයින් ඕම් මීටරය භාවිතයෙන් මනින්නත් පුළුවන්. අපි සංඛ්‍යාංක මල්ටිමීටරයකින් මනිනවා නම් මේ සියල්ලම එකම උපකරණයකින් මැන ගන්න පුළුවන්. ඇතරම මේ සඳහා අපිට කරන්න ඕනේ දෙයක් තියෙනවා. දැන් අපි සංඛ්‍යාංක මල්ටිමීටරයක් මේ සඳහා භාවිත කරනවා නම් දරුවෝ හැම වෙලේම විද්‍යුත් ධාරාව හොඳට මතක තියාගන්න, විභවාන්තරය, ප්‍රතිරෝධය සඳහා
වඩාත්ම නිවැරදි මිනුම් ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ සඳහා මේ තුනම ලබා ගන්න පහසුම ක්‍රමේ තමයි සංඛ්‍යාංක මල්ටිමීටරය. හරිද? එතකොට සංඛ්‍යාංක මල්ටිමීටරය භාවිතා කරනකොට අපි හිතමු ධාරාව නම් ඒ ධාරාවට අදාළ මිනුම් පරාසයක් තියෙනවා. ඒ පරාසය අපි තෝරා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ නිවැරදි අග්‍ර හරියට සම්බන්ධ කිරීම. ඒවා ඔයා හොඳට මතක තියාගන්න. මොකද ගොඩක් දරුවෝ මේ ඉලෙක්ට්‍රොනික කොටස මම හිතනවා මගාරිනවා. ඒක ජෛව පද්ධති තාක්ෂණ වේදී වැදගත්ම විෂයක් නිසා ඒක මගාරින්න නැතුව ඉතා නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම මේ ප්‍රායෝගික පරීක්ෂණය කරනකොට අපිට මේකේ මූලධර්මයේ විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ දරුවෝ දැන් පරිපතයක් තුලින් ධාරාවක් ගලාගෙන යනකොට අපි ඒ ධාරාව මයින්ඩ් අවශ්‍ය ධාරා පරාසය හදා ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් මිලි ඇම්පියර්ද කියන එක අපි හරියට හදා ගන්න ඕනේ. එතකොට හැම වෙලේම ධාරාව මයින්කොට අපි උපකරණයේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ මල්ටිමීටරය. ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම යම් ලක්ෂ්‍ය දෙකක් අතර විභවාන්තරය අපිට මැනීමට අවශ්‍ය නම් ඒ වෝල්ටීය පරාසය හදාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ ලක්ෂ්‍ය දෙකට සමාන්තරගතව තමයි උපකරණය සවි කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිරෝධය අපිට මැනීමට අවශ්‍ය නම් අපි මේ ප්‍රතිරෝධයට අදාළ වෙලා තියෙන පරාසය හදාගෙන මොකද කරන්නේ? ප්‍රතිරෝධකය ඍජුවම සම්දි කිරීමෙන් මේකට අපිට පුළුවන් ප්‍රතිරෝධය මැනගන්න. එහෙනම් මේ ප්‍රැක්ටිකල් එකක් විදිහට මේක කරනකොට දරුවෝ අවශ්‍ය මොනවද කියන උපාංගත් ඔයා දැනුවත් වෙලා තියෙන්න ඕනේ. ඒ සඳහා සංඛ්‍යාංක මල්ටිමීටරයක් අවශ්‍යයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට මල්ටිමීටර වර්ග දෙකක් තියෙනවානේ. මේකේ සංඛ්‍යාංක මල්ටිමීටරය ගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිරෝධක රෙසිස්ටන්ට් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ වියලිකෝස පැක් එකක් එහෙම නැත්නම් 9 මෝඩ් බැටරි කෑල්ලක් අපිට ගන්න පුළුවන්. ස්විච් එකක් පේනු යතුරක් ගන්න පුළුවන්. ඊළඟට දරුවෝ අපිට වයර් කැබලි කීපයක් මේ සඳහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ කිරීමත් එක්ක මම මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට ඔයාලට මෙන්න මේ ආකාරයට පරිපත රූප සටහනක් අපි අඳින්න ඕනේ. අපි ගත්තොත් එහෙම මුලින්ම මේ විදිහට බැටරි පැක් එක මම ලකුණු කරා. හරිනේ ඔයගලන්ට පැහැදිලිව පේනවා. ඊට පස්සේ අපි මෙතන බැටරි පැක් එක ලකුණු කරන් පස්සේ මේ විදිහට මම ස්විච් එකක් ඔයාලට පෙන්නනවා. ඒ ස්විච් එක සම්බන්ධ වෙලා තියෙන තැන මම ලක්ෂ්‍ය දෙකක් ගන්නවා. ඒ ලක්ෂ්‍ය දෙක අපි මෙන්න මෙහෙම ගමු. මේ තියෙන ලක්ෂ්‍ය දෙක. හරිද? ඊට පස්සේ අපි නැවත පරිපතේ සම්බන්ධ කරගන්නවා මේ විදිහට. පරිපතේ සම්බන්ධ කරගෙන මෙතෙන්ට අපි අවශ්‍ය ප්‍රතිරෝධය මේ විදිහට සංකේතවාත්මකව ලකුණු කරනවා. ඊට පස්සේ ප්‍රතිරෝධයත් එක්ක අර විදිහටම පරිපතය සම්පූර්ණ කරගත්තා. පැහැදිලිනේ? දැන් අපිට මෙතනදී ලක්ෂ්‍ය දෙකක් තියෙනවා මෙතන. ඔයාලට පේනවා ඇති මේ ලක්ෂ්‍ය A කියලා ගමු, මේක B කියලා ගමු, මේක K ස්විච් A කියලා මතක තියාගන්න. මේක තමයි K ස්විච් එක. ඊළඟට අපිට තියෙනවා මෙතන ප්‍රතිරෝධකය අපි R කියලා දානවා. මෙතනත් ලක්ෂ්‍ය දෙකක් අපිට දක්නට ලැබෙනවා. අපි මේ ලක්ෂ්‍ය දෙක ගමු. එකක් D කියලා ගන්න මෙතන. අනිත් ලක්ෂ්‍ය අපි ගමු මොකක් කියලාද? C කියලා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මොකක් කරන්නද? පරිපත රූප සටහනක් ඇඳ ගන්න. ඒතර පරිපත රූප සටහන ඊට අනිවාර්යව ලකුණු කරන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලාම ওই පරිපත රූප සටහනින් පස්සේ මොකද කරන්නේ? මේ සඳහා අපි අගයන් ලබා ගන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලාම කරන්නේ මල්ටිමීටරය අරගෙන සරල ධාරා පරාසයකට හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ මල්ටිමීටරේ තනිකර පාවිච්චි කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊටමත් නිවැරදිව කොටස් අඳුරා ගන්න ඕනේ. ඒකේ තියෙන ඇම්පියර් පරාසය කඩලා අරගෙන ඒ පරාසයට අරගෙන අපි මේ K ස්විච් එක විවෘතව තියෙනවා. හැම වෙලේම K ස්විච් එක මෙතනදී ධාරාව ගන්නකොට K ස්විච් එක විවෘත කරනවා පුතේ. විවෘත කරලා මොකද කරන්නේ? ඒ ලක්ෂ්‍යයට අපි සම්බන්ධ කරනවා ධනාග්‍රය. මෙන්න මෙතෙන්ට අපි මල්ටිමීටරේ ධනාග්‍රය සම්බන්ධ කරනවා. මතක තියාගන්න ඒ ලක්ෂ්‍යයට. ඒ වගේම B ලක්ෂ්‍යයට අපි මල්ටිමීටරේ මොකද්ද? ඍණාග්‍රය සම්බන්ධ කරනවා. ඕක අපිට ගොඩක් වැදගත්. සම්බන්ධ කරලා අපි අදාළ ධාරාව මල්ටිමීටරේ උපයෝගී කරගෙන මනිනවා. පැහැදිලිද එතකොට? ඊට පස්සේ අපි විභවාන්තරයේ මයින්ඩ් ඕන වෙනකොට මොකද කරන්නේ? අපි විභවාන්තරයට අදාළ පරාසයට ගියා. පරාසය හදාගෙන බෝල්ට් පරාසය අපි K ස්විච් එක දැන් විවෘත කරලාන් තිබ්බේ. K ස්විච් එක වහනවා පුතේ. මේ ස්විච් එක වහනවා. හරිද? K ස්විච් එක දැන් ධාරාව මයින්කොට විවෘත කරා දැන් වසනවා. K ස්විච් එක වහලා මොකද කරන්නේ? අපි මල්ටිමීටරේ ධනාග්‍රය C වලට තියෙනවා.
මෙන්න මේකේ ධනාග්‍රය මල්ටිමීටරයේ C වලට තියෙනවා. හරිද? එතකොට මතක තියාගන්න ඍණාග්‍රය අපි සම්බන්ධ කරන්නේ මොකේටද? D වලට. ඔන්න ওই විදිහට අග්‍ර දෙක මතක ඇතුව සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මල්ටිමීටරයේ ධනාග්‍රය මෙතන දැන් මේක වහලා තියෙන ස්විච් එක. ඊට පස්සේ ධනාග්‍රය C වලට ඍණාග්‍රය අපි D වලට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරගෙන මොකද කරන්නේ? R ප්‍රතිරෝධයේ දෙපස විභවාන්තරය කොච්චරද කියලා මයින්නවා. ඊට පස්සේ අපිට තියෙනවා R ස්විචය K ස්විචය ආයි විවෘත කරනවා. දැන් K ස්විචය ඉස්සලා විවෘත කරා විභවාන්තරය මයින්කොට වැහුවා අහවසරයක් විවෘත කරනවා. විවෘත කරලා මොකද කරන්නේ? අපි ඕම් මීටරය අරගෙන එහෙම නැත්නම් මල්ටිමීටරයේ ඕම් පරාසය හදාගෙන ඒ මල්ටිමීටරයේ මොකද කරන්නේ? අග්‍ර C හා D වලට සන්ධි කරනවා. අර විදිහටම C හා D වලට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා අපි මොකද කරන්නේ? ප්‍රතිරෝධයගේ ලබාගෙන අපි වගුවක් හදා ගන්නවා. දරුවෝ මේ වගේ පුංචි වගුවක් හදා ගන්න පුළුවන් අපිට. ඒ වගුවේදීන් අපිට පුළුවන් මෙන්න මෙතන දාගන්න මිනුම කියන කොටස. මෙතන අපි මිනුම කියන කොටස දාගන්නවා. අනිත් පැත්තේ අපි දානවා ලබාගත් පාඨාංකය. ලබාගත් පාඨාංකය කියන කොටස දානවා. ඒතර අපිට පුළුවන් ධාරාව කොච්චරද? විභවාන්තරය මොකද්ද? ප්‍රතිරෝධය මොකද්ද කියලා. පැහැදිලි ඇතිනේ? එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නය. ඔයගොල්ලන්ගේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ඔන්න ඔය විදිහට තමයි පුතේ කතා කරේ. ඒ නිසා මම නැවතත් කියනවා මේ වීඩියෝ එක නැවත බලන්න. මේකට අදාළ ගුරුවත් පොත බලන්න. ප්‍රායෝගික පරීක්ෂණ සංග්‍රහය බලන්න. බලලා මේවා ඉතාම නිවැරදිව රචනා ස්වරූපයෙන් ලියන්න පුරුදු වෙන්න. ඒ වගේම මේක අපේ පැට්‍රිකල් වල B1 B2 පැට්‍රිකල් වලටත් එන නිසා මේ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් විඳින්නත් ඔයා සූදානම් වෙලා ඉන්න. අපි මෙතනදී මේ පැට්‍රිකල් එකේදී කතා කළ යුතු වැදගත්ම දේ තමයි දරුවෝ පරිපතේ කම්බිතා හොඳින් සංදි වෙලාද කියලා බලන්න ඕනේ. ඒක හරි වැදගත්. ඊට පස්සේ මල්ටිමීටරයේ අග්‍රේ නිවැරදිව අපි සංදි කරලා තියනවාද කියන එක අපිට බලන්න වෙනවා. බැරි වෙලා හරි අපි මේ දේවල් නොකර තිබුණොත් අපිට නිසි පාඨාංකයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පාඨාංක ගන්න අවස්ථාවේදී මේ මල්ටිමීටරයේ අග්‍රය ඉතා තදින් ස්පර්ශ වනසේ තියන්න ඕනේ. අග්‍ර ස්ථාවර ඌපසු පාඨාංක ලබා ගන්න කියන කතාවත් මම ඔයාලට නැවතත් මතක් කරනවා. හොඳයි. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නය ඉතා පැහැදිලිව ඔයගලන්ට කරා. මේ ප්‍රශ්නය කියවලා නැවත වතාවක් කරන්න කියන එක මම ඉල්ලීම කරන ගමන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊට පස්සේ තියෙන්නේ දරුවෝ තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය. හොඳයි. අපි පොඩක් මේ තුන්වෙනි ප්‍රශ්නය පිළිබඳව කතා කරනකොට අපිට මේකට අදාළ වෙලා තියෙන කොටස් රාශියක් පුතේ කතා කරන්න තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? බ්‍රෙඩ්බෝඩ් සහ වේරෝ බෝඩ් ආධාරයෙන් සරල විද්‍යුත් පරිපථ ගොඩනගන්නේ කෙසේද? ඔව්. අපිට ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ තියෙන අපිට යම් පරිපථ නිර්මාණය කරන්න ඕනේ. తాවකාලිකව මේ පරිපථ නිර්මාණය කිරීමේදී අපි භාවිතා කරන්නේ පුතේ බ්‍රෙඩ්බෝඩ් එකක්. ඔගොල්ලෝ බ්‍රෙඩ්බෝඩ් එකක් නැත්නම් ව්‍යාපෘති පුවරුවක් නැත්නම් මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. මම පැහැදිලිවම කියන්නම් මම බ්‍රෙඩ්බෝඩ් එක ගැන දැන් කියලා දෙන්නේ නෙවෙයි යන්නේ. අපිට තියෙන බ්‍රෙඩ්බෝඩ් ආධාරයෙන් වීරෝබෝඩ් ආධාරයෙන් සරල විද්‍යුත් පරිපථයක් ගොඩනගන්නේ කෙසේද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඉතින් ඒ නිසා බ්‍රෙඩ්බෝඩ් එකක් අරගෙන මේකේ තියෙන ධනාග්‍ර මොනවද ඍණාග්‍ර මොනවද මේකට කොහොමද අපි අර ඩම්පර් වයර් සම්බන්ධ කරන්නේ පරිපථයේ කොහොමද යන්නේ මේවා අපි තනියෙන් අධ්‍යයනය කරලා ඉස්සලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි දරුවෝ අපි මේකට අදාළ වෙලා තියෙන කොටස් ටිකට උත්තරයක් දෙන්න අපි සූදානම් වෙන්නේ. ඇත්තටම මේ බ්‍රෙඩ්බෝඩ් ආධාරයෙන් විද්‍යුත් පරිපථයක් ගොඩනැගීම පිළිබඳ කතා කරනකොට මට මෙන්න මේ කොටස් ටික මට පැහැදිලි කරන්න වෙනවා. දැන් මේකෙදින් අපි දැන් ප්‍රතිරෝධ ගැන කතා කරා. එතකොට බ්‍රෙඩ්බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලි කිරීමක් පොඩි දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ව්‍යාපෘති පූර්වක දරුවෝ සිදුරු හරහා සන්නායක සම්බන්ධතා ගොඩ නැගිලා තියෙන විදිය ඔයා නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඒක තමයි අංක 1 මම මේ ප්‍රශ්නෙට කලින් කියන්නේ. දෙවෙනි එක තමයි මේ බ්‍රෙඩ්බෝඩ් ආධාරයෙන් විදුලි පරිපථයක් නිවැරදිව ගොඩ නැගීමට අපි හැම වෙලෙම මේක අත්හදා බලන්න වෙනවා. මේක කරන්න ඕනේ. මේක නිකන් බැලුවට කියුවට වැඩක් නැහැ. ඊට පස්සේ අපි මේ සඳහා පාවිච්චි කරනවා LDR. LDR කියන්නේ මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. මේ ප්‍රතිරෝධකයේ භාවිතා කරලා ආලෝකයේ හමුවේ මේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ කොහොමද කියන එකත් අපිට මේකෙන් බලා ගන්න ඕනේ. අනිත් එක තමයි අපි හැම වෙලේම බ්‍රෙඩ්බෝඩ් එකක් ආධාරයෙන් මේ විද්‍යුත් පරිපථයක් ගොඩනගනකොට
සම්බන්ධක කම්බි අපි නිවැරදි ආකාරයට ගැටගසා ඒවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධ කිරීම තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ බ්‍රෙඩ් බෝඩ් එකේ විදුලි සැපයුම් අග්‍ර තියෙන්නේ කොයි අතරද කියලා. ඔයගොල්ලන්ට මතක ඇති බ්‍රෙඩ් බෝඩ් එක එහා පැත්තේ තියෙන ස්ටිකරේ ගලවලා බැලුවොත් අපිට මේ පරිපත රූප සටහන් ටික හරියට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ධනාග්‍රය ඍණාග්‍රය හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම මුලින් සිද්ධ කිරීමෙන් පස්සේ තමයි අපි අපේ ප්‍රශ්නෙට යන්නේ. එතකොට මේ සඳහා අපි මුලින්ම දරුවෝ කරන්න ඕනේ විද්‍යුත් පරිපතයක් නිර්මාණය කරනකොට අපිට ඕන දේවල් මොනවද කියලා අපි බලමු. මේකත් ප්‍රායෝගික පරීක්ෂණයක තියෙන කොටසක් තමයි මම ගත්තේ. ඒකට ඕනේ ව්‍යාපෘති පුවරුවක්. අපි කියන බ්‍රෙඩ් බෝඩ් එක. ඒකට ඕනේ සම්බන්ධක කම්බි එහෙම නැත්නම් අපි කියන ජම්පර් වයර්. ඒකට අවශ්‍යයි තව මොනවද? අපිට ගන්න පුළුවන් LED බල්බ් එකක්, LDR එකක්, බැටරි පැක් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිරෝධකයක්, ස්විච් එකක්, වේලිකෝසයක් ගන්න පුළුවන්, විචල්්‍ය මල්ටිමීටරයක් ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ බ්‍රෙඩ් බෝඩ් එකේ මේ ක්‍රියාවලිය කරන්න කලින් මේකේ පරිපත රූප සටහනක් අපි ඇඳ ගන්න ඕනේ. ඒ නිසා අපි ඒ සඳහා පරිපත රූප සටහනක් මේ විදිහට අපි ලකුණු කරනවා. මේ විදිහට මම පරිපතය අරගෙන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. මේකේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් තියෙනවා. ඒක අපි R කියලා සංකේතවත් කරනවා. ඊට පස්සේ මේකට සම්බන්ධ වෙන දරුවෝ මොකද්ද? LDR එකක්. මේ තියෙන්නේ LDR එක. හරි. මේක අපැහැදිලි නිසා චුට්ටක් මකලා පැහැදිලිව ලියමු. මෙහෙම. හරිද? මේක මේ විදිහට ගමුකෝ. LDR. හරිද? LDR එකක් ගන්නවා. ඊට පස්සේ LDR එකට පස්සේ අපි නැවතත් පරිපතේ අර විදිහටම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මෙතන LED එකක් අපි සම්බන්ධ කරනවා. LED එකක් සම්බන්ධ කරලා ආයෙත් පරිපතේ මේ විදිහටම අරගෙන ඇවිල්ලා මෙතන බැටරි පැක් එක ගන්නවා මේ විදිහට. හරි බැටරි පැක් එක අරගෙන අපි ඔහොම ගමු බැටරි පැක් එක. ඊට පස්සේ අපිට පුළුවන් මේකට සම්බන්ධ කරන්න ස්විච් එකක්. ඒ ස්විච් එක වාට මේ විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. අපි මේකට පොඩ්ඩක් ඉවරදි කරගමු. එතකොට පරිපතේ අඛණ්ඩව මේක සම්බන්ධ වෙලා තියෙන ඕනේ දරුවෝ මෙහෙම. හරි. මෙන්න මේ විදිහට ස්විච් එකක් යොදා ගන්නවා. එතකොට දැන් ඔයාලට පරිපත රූප සටහන පැහැදිලිව පේනවා ඇති. මේ පරිපත රූප සටහනේ මෙතන තියෙන්නේ LED එකක්. හරිද? LED එකක්. මෙතන බැටරි පැක් එකක්. මෙතන සංකේතවත් කරනවා C. වගේම මෙතන C කියන කොටස සංකේතවත් කරනවා. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියලා බලමු. K ස්විච් එක සංවෘත කර ඉස්සලාම K ස්විච් එක සංවෘත කරනවා. මේ තියෙන K ස්විච් එක මම පෙන්නනවා ඔයාලට K කියලා. මේ ස්විච් එක සංවෘත කරනවා පුතේ. ඒක සංවෘත කරලා LDR ආලෝකයට නිරාවරණය කරලා හා නිරාවරණය නොකර මේ තියෙන LDR එක. මේක ආලෝකයට නිරාවරණය කරන්නත් පුළුවන්. නිරාවරණය නොකරත් අපි මොකද කරන්නේ? LED බල්බ් එකේ දැල්වීම සහ නොදැල්වීම කියන දෙක පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ගැළපෙන ආකාරයට මේකට ගැළපෙන ආකාරයට අපිට පුළුවන් විචල්්‍ය ප්‍රතිරෝධකයේ මගින් ඒ ප්‍රතිරෝධය අගේ වෙනස් කරගන්න. ඊට පස්සේ අපි LDR එක මතක තියාගන්න LDR එක මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකය අරගෙන ආලෝකයට නිරාවරණය වී සහ අඳුරු කර ඇති විට මේ LDR එකේ ප්‍රතිරෝධය මැනීමට අපි K ස්විච් එක විවෘත කරලා සංඛ්‍යාංක මල්ටිමීටරයක් පාවිච්චි කරනවා. හරිද? එතකොට මල්ටිමීටරයක් භාවිතා කරලා අපිට පුළුවන් මොකද්ද? ඒකේ ප්‍රතිරෝධය මැනගන්න. ඊළඟට අඳුරේදී සහ ආලෝක තත්ත්ව හමුවේදී LDR දෙපස ප්‍රතිරෝධය මැනලා අපිට සටහන් කරගන්න පුළුවන්. මේ දෙපැත්තේ ප්‍රතිරෝධය මැනලා අඳුරේදී ආලෝකයේදී සටහන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ප්‍රායෝගික පරීක්ෂණයේ තියෙන විශේෂම දේ තමයි දරුවෝ මතක තියාගන්න හැම වෙලේම මල්ටිමීටරයේ භාවිතයෙන් LDR වල ප්‍රතිරෝධය මයින් අවස්ථාවේදී මේ K ස්විච් එක විවෘත වෙලා තියෙන්න ඕනේ. K ස්විච් එක මොකද කරන්නේ? විවෘත වෙලා තියෙන්න ඕනේ. ඒවා ඔයා විභාගෙට ලියන්න මතක තියාගන්න. ඊළඟට වේලිකෝෂ වෙනුවට අපිට මේකෙන් 9 වෝල්ට් බැටරියක් පාවිච්චි කරන්න පුළුවන් නම් වේලිකෝෂ වෙනුවට භාවිතා කරන්න පුළුවන් නම් විශාල ප්‍රතිරෝධයක් සහිත R විචල්්‍ය ප්‍රතිරෝධකයක් අපිට භාවිතා කරන්නත් වෙනවා කියන එක මතක තියාගන්න. එහෙමනම් අපි ගත්තොත් එහෙම තුන්වෙනි ප්‍රශ්නය මෙන්න මේ ආකාරයට පුතේ අපිට අවසන් කරන්න පුළුවන්. හොඳයි පුතේ. අපි ඊළඟට කතා කරමු හතරවෙනි ප්‍රශ්නය.
ඔයගලන්ට බෝඩ් එකේ පේනවා 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ විවිධ ජව සැපයුම් පිළිබඳ විස්තර කරන්න. ඔව්. එතකොට මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන ඉගෙන ගන්නකොට අපිට තියෙනවා විවිධ විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක කරන පුතේ ජව සැපයුම් ටික. ඒ කියන්නේ ජව සැපයුම් කියලා කියන්නේ මොකද්ද? විද්‍යුත් උපකරණ ක්‍රියා කිරීමට අවශ්‍ය විද්‍යුත් ශක්තිය ලබා දෙන උපකරණ නැත්නම් ප්‍රබෝධ විදියට තමයි කතා කරන් තියෙන්නේ. අපි එහෙනම් බලමු විවිධ විද්‍යුත් ජව සැපයුම් මොනවද කියලා. ඒ ජව සැපයුම් විදිහට අපිට ගන්න පුළුවන් ජව සැපයුම් ගණනාවක්. ඒ අතර පළවෙනි එක තමයි පුතේ බැටරිය. මතක තියාගන්න පළවෙනි එක බැටරිය. ඔයගලන්ට මතක ඇති මේක. පළවෙනි එක බැටරිය. ඒතර අපින් අහන්නේ විවිධ ජව සැපයුම් පිළිබඳ විස්තර කරන්නනේ කියන්නේ. ඒතර අපිට පුළුවන් මේ ජව සැපයුමක් විදිහට බැටරිය ගැන නැත්නම් වියලි කෝෂය ගැන පැහැදිලි විස්තරයක් කරන්න. අපිට දෙවෙනි ජව සැපයුම විදිහට භාවිතා කරන්න තියෙන්නේ සූර්ය කෝෂ. අපි ඒක සටහන් කරමු සූර්ය කෝෂ. හරි. සූර්ය කෝෂ. මතක තියාගන්න. එහෙනම් තුන්වෙනි ජව සැපයුම විදිහට ඔයාලට දීලා තියෙන්නේ මොනවද? විදුලි ජනක. තුන්වෙනි එක විදිහට ඔයාලට දීලා තියෙන්නේ විදුලි ජනක කියන කොටසයි. විදුලි ජනක. විදුලි ජනක. ජව සැපයුම එක විදිහට තියෙන්නේ විදුලි ජනක. ඊට පස්සේ අපිට තියෙනවා හතරවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? ගෘහස්ත විදුලිය. අපේ ගෙදරට ලැබෙන නිවෙස් වලට ලැබෙන විදුලිය. අපි ඒක කියනවා ගෘහස්ත විදුලිය. ඔන්න ඕක තමයි වැදගත් වෙන්නේ. බලමු. පළවෙනි එක බැටරිය, දෙවෙනි එක සූර්ය කෝෂ, තුන්වෙනි එක විදුලි ජනක, හතරවෙනි එක ගෘහස්ත විදුලිය. හතරවෙනි එක ගෘහස්ත විදුලිය. ළමයි එතකොට අපිට මේ සම්බන්ධව කතා කරනකොට අපේ මේ ජෛව පද්ධති තාක්ෂණ වේදයත් එක්ක මේ කොටසෙදින් අපිට මේ උපකරණ පිළිබඳ පැහැදිලි විස්තරයක් පුතේ කරන්න ඕනේ. එතකොට කෙටි විස්තරයක් අපි මේ රචනාවට ලෑස්ති කරගන්න ඕන නිසා මම ඔයාලට කියන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට අදාළ වෙලා තියෙන මේ බැටරිය, සූර්ය කෝෂ, විදුලි ජනකයේ ගෘහස්ත විදුලිය පිළිබඳ යම් දැනුමක් අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් ඒකෙදින් අපි මේ ඉලෙක්ට්‍රොනික පරිපථ සකස් කරනකොට විවිධ මෙවලම් භාවිතා කරනවානේ. ඒ අතරදින් අපි පාවිච්චි කරන මේ විදිහේ විවිධ ජව සැපයුම් පිළිබඳ කතා කරනකොට බැටරිය තමයි ප්‍රධාන තැනක් ගන්නෙ. මොකද අපි විද්‍යුත් සැපයුම් වලදී මේ බැටරිය අපි බොහෝ තැන්වලදී භාවිතා කරනවා. ඉතින් බැටරිය කියන්නේ ඇත්තටම මොකක්ද මේක? මේ ගැන කතා කරොත් මේක ජංගම විද්‍යුත් ආරෝපණ ගබඩාවක්. ඒ කියන්නේ විද්‍යුත් ආරෝපණ ගොඩක් එකට ගබඩා කරලා තියෙන තැනින් තැනට ගෙනියන්න පුළුවන් එකක් කියලා අපි සරලව අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් දරුවෝ මේ ටික අපි දැනුවත් වෙන්න ඕනේ කියන එක තමයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. මොකද අපිට මේ වීඩියෝ දර්ශනයක් ඇසුරින් සියලුම දේවල් පැහැදිලි කරන්න බෑ. නමුත් ඔයාට විභාගයට ලොකු අත්වැලක් වෙන්න ඕන පාර අපි කියලා දෙනවා. ඉතින් එතකොට ඔයා මේ පිළිබඳව දැනුවත් වෙන්න. හරි. ඊට පස්සේ මේකට අවශ්‍ය විද්‍යුත්කාමක බලය ලබා ගන්න, ඒ කියන්නේ අපි හිමු අපිට අවශ්‍ය විද්‍යුත්කාමක බලය යම් කාර්යයක් සඳහා අවශ්‍යයිනේ. ඒක ලබා ගන්න විවිධ බැටරි සකස් කරලා තියෙනවා. ඒ බැටරි කීපයක් අපි අණුපිළිවෙලකට විවිධ ආකාරයට සම්බන්ධ කරලා පරිපථයක් සඳහා අවශ්‍ය විභවාන්තරය ලබා ගන්න හදලා තියෙනවා. ඉතින් සාමාන්‍ය බැටරි එක අපි සංකේතයේ විදිහට ගත්තාම අපි ගත්තොත් මේ විදිහට බැටරි එක සංකේතයේ විදිහට අපි ගන්නෙ මේකයි. ඔයගලන්ට මතක ඇති මෙන්න මේ විදිහේ සංකේතයක් තමයි අපි භාවිතා කරන්නේ. ඒවා ලියන්න ඕනේ. ඒතර සංකේතය භාවිතා කරනකොට මේක ධනාක්‍රිය ලෙසත් මේක ඍණාක්‍රිය ලෙසත් මතක තියාගන්න ඕනේ. ඒක ඉතා වැදගත් වෙනවා. ඒතර බැටරි කීපයක් එකිනෙකට සම්බන්ධ කිරීම අපි සංකේතවත් කරන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට මතකයි එකක ඍණාක්‍රිය ඊළඟ එකේ ධනාක්‍රියත් එක්ක සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඔය සම්බන්ධය අපිට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරි. පරිපථය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඉතින් ඒ පිළිබඳවත් ඔයා දැනුමක් ලබා ගන්න ඕනේ. එතකොට අපි 9 වෝල්ට් බැටරි කෑල්ලක් වගේ එකක් ගත්තත් මේ විදිහට තමයි සකස් කරගන්නේ. ඊළඟට අපි අර කතා කළා වගේම අපිට තියෙනවා තව සූර්ය කෝෂ. පුතේ සූර්ය කෝෂ පිළිබඳවත් කොහොමද මේවා නිර්මාණය වෙලා තියෙන්නේ? මේවට කොහොමද අපි විද්‍යුත් ශක්තිය ලබා ගන්න සකස් කරලා තියෙන්නේ? මේ වගේ ලැබෙන විද්‍යුත් ශක්තිය ගබඩා කරන්න අපි සංචායක බැටරි භාවිතා කරනවා.
එතකොට විද්‍යුත් කෝෂ නිර්මාණය කරන්න මොනවද භාවිතා කරන්න කියලා කෙටි විස්තරයක් අපි දැනවත් වෙන්න ඕනේ. ඊළඟට අපිට තියෙන තුන්වෙනි එක තමයි විදුලි ජනක. විදුලි ජනක කියලා කියන්නේ පුතේ අපි දන්නවා අපි සරලව කිව්වොත් විදුලිය ලබා ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක්. නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල විශාල විදුලි ජනක, සාමාන්‍ය පොඩි විදුලි ජනක භාවිතා කරනවා. මේවා ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වෙනවා. විදුලිය විසන්ධි වෙලා ගියපු අවස්ථාවලදී පාවිච්චි කිරීම සඳහා මේ උපකරණ භාවිතා කරනවා. ඒවා පිළිබඳව කතා කරන්න ඕනේ. ඊළඟට ගෘහස්ත විදුලිය කියලා කියන්නේ අපේ නිවසට එන 230ක වෝල්ටේජ් එකක් තියෙන විදුලිය. ඒ පිළිබඳවත් පොඩි අවබෝධයක් ලබා ගන්න. එහෙනම් අපේ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මොකද්ද කියලා අපි බැලුවොත් නැවත වතාවක් යම් විවිධ ජව සැපයුම් පිළිබඳ විස්තර කරන්න කියනකොට අපිට තියෙන ජව සැපයුම් 4ක් අපිට හම්බ වුණා. ඒ ජව සැපයුම් 4 පළවෙනි එක තමයි බැටරිය, සූර්ය කෝෂ, විදුලි ජනක, ගෘහස්ත විදුලිය. අපි මේ රචනා පිළිබඳ ඔයගලන්ට නැවත ලියන්න දෙනවා පුතේ. ලියන්න දීලා පිළිතුරු එක්ක අපි මාකින් එකක් වාට දෙනවා. ඒකත් එක්ක වාගේ පිළිතුර කොහොමද තියෙන්නේ කියලා තමයි අපි මේ වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන තියෙන නිසා හැමෝටම අපි කියනවා මේවා අහගෙන ඉඳලා රචනා පටන් ගන්න. ඊට පස්සේ අපි දෙන මාකින් එකත් එක්ක ඔයගලගේ පිළිතුර කොච්චරද කියලා බලන්න. හැම වෙලේම රචනාවක ශෛලිය අනුගමනය කරන්න, නිර්වචනය ලියන්න, සැකිල්ල ලියන්න, අවශ්‍ය කරුණු කාරණා විස්තර කරන්න, රූප සටහනක් අවශ්‍ය තැනක රූප සටහන අඳින්න කියන එකත් මම නැවත මතක් කරනවා. අපි ඒකම බලමු ඊළඟ කොටස. ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ වෝල්ටීයතා යාමක ආධාරයෙන් ජව සැපයුම් ගොඩනගන්නේ කෙසේද කියන ප්‍රශ්නය. මේක අපි ගත්තොත් පස්වෙනි අපේ ප්‍රශ්නයේ විදිහට අපි ගමු. මේ තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නය. වෝල්ටීයතා යාමක ආධාරයෙන් ජව සැපයුම් ගොඩනගන්නේ කෙසේද? ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. මොකද්ද මේ වෝල්ටීයතා යාමක කියලා කියන්නේ? අපි චුට්ටක් පිළිබඳව බලමු. වෝල්ටීයතා යාමක. ඇතරම වෝල්ටීයතා යාමක ගැන කතා කරනකොට අපි මෙහෙම ගමු. දැන් අපේ ගෙදරට විදුලිය එනකොට ඒ විදුලිය වශයෙන් අපි භාවිතා කරන්නේ වෝල්ටේජ් එක 230ක විභවාන්තරයක් තියෙන එකක්. මේක ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඔයගොල්ලෝ දන්නවනේ සරල ධාරා, ප්‍රත්‍යාවර්ත ධාරා කියලා දෙකක් තියෙනවා. ඒතර අපේ ගෘහස්ත විදුලිය මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාව. මේක අපි දන්නවා තාක්ෂණිකව විවිධ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෝල්ටීයතාවය එකිනෙකට වෙනස්. දැන් අපේ ගෙවල් වල තියෙන්නේ ගොඩක් වෙලාවට 230 වෝල්ටේජ් එකකට ගැලපෙන උපකරණ. නමුත් සමහර උපකරණ වල වෝල්ටේජ් එක අඩුයි. එතකොට අපි ඒ විභවාන්තරය අඩු කිරීම සඳහා උපක්‍රම භාවිතා කරනවා. ඉතින් අපේ ප්‍රශ්නේදී අපිට තියෙන්නේ පුතේ මතක තියාගන්න එක එක තාක්ෂණික උපකරණ වල වෝල්ටීයතාවය එකිනෙකට වෙනස් වෙනවා පුතේ. ඒ වෝල්ටීයතාවය එකිනෙකට වෙනස් වෙනකොට අපිට සිද්ධ වෙනවා අර සැපයුමේ දෙන වෝල්ටීයතාවය වෙනස් කරන්න. ඒ කියන්නේ සැපයුමෙන් දෙන වෝල්ටීයතාවය අඩු කරන්නත් සමහර වෙලාවක සැපයුම් දෙන වෝල්ටීයතාවය මොනවා කරන්නත්ද වැඩි කරන්නත් අවශ්‍ය වෙනවා. එහෙනම් මතක තියාගන්න වෝල්ටීයතා යාමක විදිහට ජව සැපයුම් ගොඩනගන්නේ කොහොමද කියලා විස්තර කරන මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අපි බලමු කොහොමද මේකට උත්තරයක් දෙන්න ඕනේ කියලා. මේ සඳහා වෝල්ටීයතාවය අවශ්‍ය වෝල්ටීයතාවය ලබා ගැනීමට අපි නිතරම භාවිතා කරන උපකරණ ටිකක් තියෙනවා. ඒ උපකරණ වලින් එකක් තමයි පුතේ අපි මේ කතා කරන මොකක්ද? අංක 1 මම මෙතන සටහන් කිරීමක් කරන්නම්. අංක 1 මේ පෙන්නලා තියෙන්නේ පරිනාමික. ඒක අපි ලියමු අංක 1 පරිනාමික. එහෙම නැත්නම් අපි කියනවා ට්‍රාන්ස්ෆෝමර් කියලා. පරිනාමක. ඔව් මොකද මේකට කියන්නේ පරිනාමක. ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි හඳුන්වන කොටස. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා දෙවෙනි එක තමයි මොකද්ද? විභව බෙදුම් පරිපත. අංක 2 තමයි විභව බෙදුම් පරිපත. මේවා හොඳට ළමයි අපේ ගුරුවත් පොතේ තියෙන තැන් හරියට පරිශීලනය කරලා පාඩම් කරන්න. විභව බෙදුම් පරිපත. විභව බෙදුම් පරිපත. ගොඩක් දරුවෝ මේ කොටස් අතහැරලා තියෙන ජෛව පද්ධති තාක්ෂණ වේදේ. නිසා කොටස් නැවත බලන්න මම මතක් කිරීමක් තමයි මෙතනින් කරන්නේ. තුන්වෙනි කොටස. ඒ කියන්නේ අපේ ප්‍රශ්නෙට අදාළව වෝල්ටීයතා යාමක ආධාරයෙන් ජව සැපයුම් ගොඩනගන්නේ කෙසේද කියන එකට අදාළව අවශ්‍ය වෝල්ටීයතාවය ලබා ගන්න අපි භාවිතා කරන මොකද? වෝල්ටීයතා ස්ථායි කාරකයක් භාවිතා කරනවා. මොකද භාවිතා කරන්නේ? වෝල්ටීයතා ස්ථායි කාරකයක් භාවිතා කරනවා. ස්ථායි කාරකයක් භාවිතා කරනවා. ඔව්. ඔන්න ඔය කොටස් ටික තමයි
මම ඔයාලට නැවත මතක් කිරීමක් කරන්නේ. ඉතින් පුතේ සාමාන්‍යයෙන් අපි පරිණාමිකයක් ගත්තහම එමෙතන ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තහම ඒකෙන් කරන්නේ මොකද්ද? අර ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයේ අවශ්‍ය පරිදි වෙනස් කරලා ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතිදානයක් අපි ලබා දෙනවා. ලබා දීම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක් ඉගෙන ගන්න හම්බ වෙනවා අපේ විෂය නිර්දේශය තුල. එකක් අවකර පරිණාමක, අනිත් එකට අපි කියනවා අධිකර පරිණාමික කියලා වර්ග දෙකක් තියෙනවා. පුතේ අවකර පරිණාමිකයක් කියලා කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා අඩු ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා ගැනීමට තමයි අපි මේක ලබා ගන්න. ඒ කියන්නේ අවකර එකකින් කරන්නේ මොකද්ද? ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා අඩු වෝල්ටීයතාවයක් ලබා ගැනීමට අපි මේ උපකරණය භාවිතා කරනවා. එතකොට මේ කොටසත් එක්ක අපිට මේක පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා අපිට දිගටම අපි මේ කොටස හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ ප්‍රශ්නයත් එක්ක අපි දැන් කතා කරමින් හිටියේ පරිණාමික. එතකොට මේකේ වර්ග දෙකක් අපිට හම්බ වුණානේ. එකක් අවකර පරිණාමිකය, අනික අධිකර පරිණාමිකය. එතකොට මේ පරිණාමික වර්ග දෙකෙන් කොහොමද මේ වෝල්ටීයතාවය ලබා ගන්න කියන එක අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙම තියෙනවා විභව බෙදුම් පරිපත කියලා කොටසක් පුතේ. හරිද? විභව බෙදුම් පරිපත කියලා කොටසක් තියෙනවා. ඒ පරිපත කොටස වෙනම අපි කතා කරලා වෝල්ටීයතා ස්ථායීකාරක කියන්නේ මොකක්ද කියන එකත් අපේ ප්‍රායෝගික පරීක්ෂණ පොතේ තියෙන ඒ කොටස් ටික ගැන අපි කතා කරන්න ඕනේ. එතකොට මේකෙදින් ඇත්තටම අපි වැඩිපුරම කතා කරන්න වෙන්නේ මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් කියන කොටස. ඒ නිසා ඔයගොල්ලන්ට මම මතක් කරනවා නැවත වතාවක් මේ වීඩියෝ එකේදී අපි හැඳින්වීමක් කරන්නේ, පැහැදිලි කිරීමක් කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරය පිළිබඳව. එතකොට මෙතන තියෙන විභව බෙදුම් පරිපතය පිළිබඳ, වෝල්ටීයතා ස්ථායීකාරකයේ පිළිබඳව අපේ ගුරුවත් පොතේ තියෙන පිළිවෙල නැවත වාක්‍යවගෙන මේ රචනා ප්‍රශ්නේ අපිට ලියලා දෙන්න. අපි ඒක නැවත ඔයාගේ උත්තරත් එක්ක අපි මාකින් එකක් දීලා ඒ මාකින් එකෙන් ඔයාලට පැහැදිලි කිරීමක් හොඳට කරලා දෙන්න. රයිට්. එතකොට අපි ඔන්න මූලික ප්‍රශ්න පහ මේකේ පුතේ කතා කරා. ඉතින් මේ මූලික ප්‍රශ්න පහේ දැන් ගොඩක් දරුවෝ හිතනවා ඇති මේ හැම ප්‍රශ්නයකටම අපි සවිස්තරාත්මකව විස්තර මෙතන ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද අපි රචනාව ලියන්න ඕනේ ඉස්සෙල්ලා. ලියන සැකිල්ල තමයි මෙතන දෙන්නේ. ඒ සැකිල්ලට අදාළ කොටස් ටික තමයි මම මේ විදිහට අපේ බෝඩ් එකේ කෙටියෙන් පරිණාමික ගැන, විභව බෙදුම් පරිපත පිළිබඳ, වෝල්ටීයතා ස්ථායීකාරකයේ පිළිබඳව කතා කරන නිසා මම ඔයාලට නැවත ඉල්ලීමක් කරනවා. මේ වගේ පිළිතුරු අපි කතා කරලා ඔයගොල්ලන්ට දෙන නිසා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔයා පෙළඹෙන්න ඕනේ. අපි යන් ඊළඟ කොටසට. ඊළඟටම අපිට තියෙන අනිත් පාඩම මොකක්ද කියලා බලමු ප්‍රශ්නේ. හරි පුතේ. අපි ඊළඟට කතා කරමු මෙන්න මේ ප්‍රශ්නේ. අපි මේක 6 වෙනි ප්‍රශ්න විදිහට ගමු. 6 වෙනි ප්‍රශ්නය එන්න මෙහෙම ගමු. සරල පරිපත සඳහා V = IR සමීකරණය භාවිතා කරන අයුරු පැහැදිලි කරන්න. ඊටම සරල කොටසක් මේක. ඔයගොල්ලන්ට මතක ඇති අපි ඉගෙන ගත්ත V = IR කියන සමීකරණය ගත්තාම ධාරාවේ ප්‍රතිරෝධයේ ගුණිතය විභවාන්තරයට සමානයි කියන සම්බන්ධතාවය තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒතර පුතේ මේ සඳහා අපි ගොඩනගා ගන්න සමීකරණය V = IR. ඉතින් මේ සරල විද්‍යුත් පරිපතවල හැම වෙලෙම විභවාන්තරය ධාරාව සහ ප්‍රතිරෝධය කියන එකේ ගුණිතයේ විදිහට තමයි අපි විභවාන්තරය ලබා ගන්නේ. ඉතින් මේ සඳහා අපි ලබා ගන්න සම්බන්ධතා ගණනාවක් තියෙනවා. එතකොට මේක භාවිතා කරන අයුරු පැහැදිලි කරලා අපිට තියෙනවා විද්‍යුත් සමතාවයේ ශක්තිය ආසිත ගණනය කිරීම සිදු කරන්නේ කෙසේද කියන ප්‍රශ්නේ කතා කරලා. ඒතර අපි මේ ප්‍රශ්නය එක ප්‍රශ්නයක් විදිහට කතා කරමු. හරි. එතකොට මතක තියාගන්න සරල පරිපත සඳහා V = IR සමීකරණය භාවිතා කරන අයුරු පැහැදිලි කරනවා. ඒතර පැහැදිලි කිරීමත් එක්ක විද්‍යුත් සමතාවයේ ශක්තිය ආසිත ගණනය කිරීම සිදු කරන්නේ කෙසේද කියන එක අපි ඉගෙන ගමු. මම මේ සඳහා අපිට පුළුවන් භාවිතා කරන්න සම්බන්ධතාවය වට මතකයි V = IR. හරිනේ. මේක තමයි අපි සම්බන්ධතාවයේ විදිහට ගොඩනගාගත්තේ. ඔයාලට මතක ඇති තප්පරයකදී සිදු කරන කාර්ය හේවත් සමතාවය ගැන අපි ඉගෙන ගත්තා. ඒතකොට මේ සමතාවයේ හේවත් අපි මේකට කියනවා ජවය කියලා. ඒ ජවය අපි උපකරණවලදී සංකේතවත් කරනවා P කියලා. P කියලා කියන්නේ සමතාවය, ජවය සමානයි අපි ඉගෙන ගත්ත සමීකරණයක් P = VI කියන එක. එතකොට මේ සමතාවය එහෙම නැත්නම්
අපි මෙතන සඳහන් කරන ජවය අපි එම නැත්නම් මෙතන කියනවා සමතාවය කියලා. ඒ සමතාවය මැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ මොකද්ද? වොට් කියන ඒකකය. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට අපිට ඒ වොට් කියන ඒකකයක් එකක අපිට ගන්න පුළුවන් මේ R කියන ප්‍රතිරෝධය සහ මෙතන තියෙන I කියන ධාරාවත් අරගෙන අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මෙහෙම. දැන් ගමු P සමානයි VI කියන සමීකරණය. හොඳට බලන්න. ඒතර අපි මුලදින්ම ගොඩනගාගත්ත සමීකරණය තමයි රතු පාටින් අපි කොටු කරලා තියෙන V සමානයි IR. දැන් ඔයාලට පුළුවන් මෙතන P සමානයි VI කියන සමීකරණේ අට පුළුවන් V වෙනුවට මේ IR ආදේශ කරන්න. ඒකට ඔයාලට ලියන්න පුළුවන් අලුත් සමීකරණයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් මේ විදිහට. P සමානයි මෙතන තියෙනවා V වෙනුවට ආදේශ කරන්න මේ සමීකරණේ IR. එතකොට මෙතන තව I එකක් තියෙනවා. හරිනේ? එතකොට අපිට ලියන්න පුළුවන් සමීකරණය P සමානයි මොකද්ද? I වර්ගය R කියන සම්බන්ධතාවය. එමනම් මේ අපිට තියෙන්නේ ඊළඟට ඉගෙන ගන්න තියෙන සම්බන්ධතාවය. සමතාවයේ සම්බන්ධ. එතකොට මේ සමතාවයේ සම්බන්ධ අපිට තවත් සමීකරණ වර්ග ගණනාවක් පුතේ හදාන්න තියෙනවා. ඒ නිසා අපි ගණනය කිරීම වලදී ඔයාලට ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයට අනුකූලව මෙන්න මේ සමීකරණ ටික ගොඩනගා ගැනීම ඔයා පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. ඊළඟ එක තමයි P සමානයි අපිට තියෙනවා V වර්ගය R කියන සමීකරණය ගොඩනගා ගන්න තාලේ. එතකොට අපි එතනදීන් කරන්නේ අර උඩ සමීකරණය අරගෙන මෙන්න මේ සමීකරණයෙන් I කියන එක උත්තර කරගන්නවා. එතකොට V බෙදීම R කියන එක ගන්නවා. එහෙනම් ඔයාලට පුළුවන් I වෙනුවට මේ සමීකරණය අපි ආදේශ කරනවා මොකද්ද? V බෙදීම R. එතකොට ඔයාලට එනවා තවත් අලුත් සමීකරණයක් සමතාවය හොයන්න. මොකද්ද මේ සමීකරණය? P සමානයි V වර්ගය බෙදීම R. දැන් සමීකරණ 3යි. ඊට පස්සේ අපිට ඒකම විද්‍යුත් උපකරණවල ශක්තිය මැනීම සඳහා අපි ශක්තිය එනර්ජි E කියලා සංකේතවත් කරමු. මම ඉදිරියෙන් ලියන්නම් මේක ශක්තිය කියලා. එතකොට ශක්තිය මැනීම සඳහා අපි භාවිතා කරනවා තවත් සම්බන්ධතාවයක්. ඇත්තරම ශක්තිය සමානයි අපිට ගන්න පුළුවන් E සමානයි ගොඩනගලා තියෙන සමීකරණය ශක්තිය සමානයි PT. එතකොට අපි P කියලා කියන්නේ මෙතන ශ්‍රමතාවය, T කියලා කියන්නේ මොකක්ද? ගතවන කාලය. එහෙනම් තවත් අලුත් සමීකරණයක් අපි ගොඩනගා ගත්තා. දැන් මේ සමීකරණ ටික ඔයාලට වැදගත් වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ විදිහට සමීකරණ සංකේතවත් කරන්න. මෙයා 1. මෙයා දෙවෙනි සමීකරණය. අපි ගොඩනගාගත්ත තුන්වෙනි සමීකරණය තමයි මෙතන තියෙන්නේ. හරිද? මේ තියෙන හතරවෙනි සමීකරණය, මේ තියෙන්නේ පස්වෙනි සමීකරණය. ඒතර පස්වෙනි සමීකරණයෙන් E කියන්නේ විද්‍යුත් ශක්තිය කියන එකයි. ඔයා මතක තියාගන්න විද්‍යුත් ශක්තිය කියන එක. එහෙනම් විද්‍යුත් ශක්තිය කියන එකේ අපිට පුළුවන් E සමානයි PT කියන එකට P වල මේ අගය අපි උක්ත කරලා අපිට සමීකරණයක් ලියන්න මොකක් කියලාද? E සමානයි වට මතකයි P වෙනුවට අපි VI දැම්මොත් ලියන්න පුළුවන් VI T කියන සම්බන්ධතාවය. මම මේ විදිහට පෙන්නන්න. මොකද්ද? E සමානයි VIT කියලා තවත් සමීකරණයක්. එතකොට ශක්තිය සම්බන්ධව. එතකොට මේ සමීකරණයේ වගේම අපිට පුළුවන් තව ආදේශ කරලා V උක්ත කරගනිමින් අපි තවත් සමීකරණයක් ගොඩනගා ගමු. අපි මේ සමීකරණය ලියන්නම් මෙතන මෙන්න මේ විදිහට E සමානයි අපි ගත්තොත් මෙහෙම E සමානයි V වර්ගය T. V වර්ගය T අපි බෙදනවා පුතේ මොකෙන්ද? R වලින් බෙදනවා. මෙන්න තවත් සමීකරණයක් ගොඩනගා ගත්තා. දැන් සමීකරණ ගණනාවක් මෙතන තියෙනවා. එතකොට E සමානයි VIT කියලා තව සමීකරණයක් ගොඩනගා ගත්තා. E සමානයි V වර්ගය T බෙදීම R කියලා සමීකරණයක්. මෙන්න මේ සමීකරණ ටික අපිට වැදගත් වෙනවා ඔය විද්‍යුත් සමතාවයේ ශක්තිය සහ විභවාන්තරයේ සම්බන්ධව. එහෙනම් සරල විද්‍යුත් පරිපථවල එහෙ නැත්නම් සරල පරිපථවල V සමානයි IR සමීකරණය
භාවිතා කරලා අයුරුත් සමතාවයේ ශක්තිය ආසිත ගන්න කිරීම සිදු කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනකොට ඔයාට මෙන්න මේ අපි සඳහන් කරපු සමීකරණ ටික පුතේ නැවත මතක් කරගන්න. ඒ නිසා ඔයගොල්ලන්ගේ ගුරුවත් පොත උපයෝගී කරගෙන ඒ ප්‍රශ්න ටික පැහැදිලිව අධ්‍යයනය කරගන්න. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට දීලා තියෙන ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න දරුවෝ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රමලේඛිත පද්ධති සංවේදක උදේන යන කාර්ය විස්තර කරන්න. ඒ වගේම ක්‍රමලේඛිත සුද්ධ පාලන පද්ධති ආඩිනෝ පෝරු හඳුනාගන්නේ කෙසේද කියන එක අහනවා. ඇත්තටම අපිට ඊළඟට කතා කරන්න තියෙන කොටස ගැන මම බොහොම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ 7 වෙනි ප්‍රශ්නේ ගත්තාම මේකේ ක්‍රමලේඛිත පද්ධති සංවේදක උදේනවල කාර්ය විස්තර කරන්න. ඒ වගේම ක්‍රමලේඛිත සුද්ධ පාලන පද්ධති ආඩිනෝ පෝරු හඳුනාගන්නේ කෙසේද කියන එක අපිට මේ රචනාව විස්තර කරන්න තියෙනවා. මෙතනදී අපිට වැදගත්ම දේ තමයි මේ පාඩමට අදාළව පුතේ අපි පරිසරයේ තියෙන විවිධාකාර පද්ධති ගත්තොත්. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධව පාලන පද්ධති ගණනාවක් විෂය නිර්දේශය තුල තියෙනවා. ඒ පාලන පද්ධති ගැන කතා කරනකොට මට මෙන්න මේව මතක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. උෂ්ණත්වය ගැන, ජලය ගැන, ආර්ද්‍රතාවය ගැන, ඒ වගේම ආහාර පිළිබඳව යම් පද්ධතිවල අපිට වරින් වර මේ තත්ත්ව පාලනය කරන්න ඕනේ. ඒ පාලනය කිරීමට අපි අලුතෙන් පද්ධති නිර්මාණය කිරීමක් කරනවා. විශේෂයෙන් ස්වයංක්‍රීකරණය ගැන කතා කරනකොට ස්වයංක්‍රීකරණයේදී නව පද්ධති නිර්මාණය කිරීමක් කරනවා. ආන්ගේ නිර්මාණය කරන පද්ධති නැත්නම් පාලන පද්ධතියක තියෙන කොටස් ටික තමයි අපිට මේ කතා කරන්න තියෙන්නේ. මොනවද මේ කොටස් ගත්තොත් සාමාන්‍යයෙන් පාලන පද්ධතියක් ගත්තොත් ඒකේ සිදු කරන උපාංග ගත්තාම ඒකේ එකක් තමයි අපි ඉගෙන ගන්නවා ආදායනයේ ඉන්පුට් කියන එක. ඒ වගේම සැකසුම නැත්තම් ප්‍රතිදානය කියලා කොටසක් තියෙනවා. ඒකම මේකේ ප්‍රතිදානය කියලා කොටසක් තියෙනවා. ඒ වගේම සංවේදක තියෙනවා. ඊට පස්සේ පාලනයේ කොටසක් තියෙනවා. පාලකයක් සහ උදේනේ කියලා කොටස් ටිකක් තියෙනවා. මෙන්න මේ කොටස් පිළිබඳව කතා කිරීම තමයි අපි මේ කොටසෙන් පුතේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා මේ ආදායනය කියන්නේ මොකක්ද? පාලන පද්ධති වෙත යොදන විධානය ප්‍රධානය කිරීමක් ලෙස අපි හඳුන්වනවා. ඊට පස්සේ ආදායනය කියන්නේ අපි ආදාන සංවේදනය කිරීමට උෂ්ණත්වය, උෂ්ණත්ව සංවේදක, ඒ වගේම ජල මට්ටම, ඒ වගේම සංවේදකවල බර, තෙතමන ප්‍රමාණය, ආර්ද්‍රතාවය කියන ඒවා සඳහා අපි සංවේදක යොදා ගන්නවා. ඊට පස්සේ ප්‍රතිදානය කියන වචනය මේක අපි ගුරුවත් පොතේ පැහැදිලි කරලා තියෙනවා. මෙහිමයි පාලන පද්ධතියෙන් විදහාමාන වන සත්‍ය ප්‍රතිචාරය. දැන් පාලන පද්ධතිය ඇතුළෙන් එළියට එන ප්‍රතිචාරයක් තියෙනවානේ. ඒ ප්‍රතිචාරයට අපි කියනවා ප්‍රතිදානය කියලා. ඉතින් මේ සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන උපකරණ තියෙනවා අපේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී. ඒ උපකරණ පිළිබඳව මතක් කරන්න ඕනේ. මොනවද මේ උපකරණ? පිළියවනය. මේක ටිකක් ඔයාලට තේරෙනවා මදි වෙයි. ඒ නිසා මේ උපකරණ නැවත නැවත බලන්න. මේ කොටස් නැවත කියවන්න. ඒ වගේම බල්බ, මෝටර් වැනි උදේන භාවිතා කරලා ප්‍රතිදාන ලබා ගන්න කොහොමද කියන එක පද්ධතිවල අපි කතා කරන්න ඕනේ. ඒ වගේම පාලන පද්ධති ගන්නකොට පාලන පද්ධති අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන් පුතේ අපේ විෂය නිර්දේශයේ තියෙන ඒවා. එකක් තමයි විවෘත පාලන පද්ධතිය කියන එක, අනිත් එක තමයි සංවෘත පාලන පද්ධති. මේ පාලන පද්ධතිවල අපි මොනවද උදාහරණ? මේ පාලන පද්ධති සඳහා අපි භාවිතා කරන්නේ මොකක්ද කියන එකත් කතා කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් පාලන පද්ධති එකිනෙකට වෙනස්. උදාහරණයක් ගත්තොත් සමහර ඒවා තියෙනවා විවෘත පුඩු පාලන පද්ධති කියලා જાතියක් තියෙනවා. ඒ විවෘත පුඩු පාලන පද්ධති වලදීන් කරන්නේ මොකක්ද? මෙතෙන්දී ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් පුතේ සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට අපිට දීලා තියෙනවා අපේ පාසලට සම්බන්ධ කරලා තියෙන ජල සම්පාදන පද්ධතියක තියෙන මුහුර්තකයක්. ඒ මුහුර්තකෙන් තමයි ජල සම්පාදන පද්ධතිය පාලනය කරන්නේ, ක්‍රියා කරන්නේ. අන්න ඒ කොටස් පිළිබඳ අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම සංවෘත පුඩු පාලන පද්ධතියක් තියෙනවා. ඒ පාලන පද්ධතියෙන් කරන්නේ යම්කිසි අපි හිතමු ස්ථානයකට ජලය සපයනකොට ඒකේ තෙතමන ප්‍රමාණය කොච්චරද කියලා හඳුනා ගන්න ඕනේ. අන්න ඒවා සඳහා හඳුනා ගැනීමට භාවිතා කරන පද්ධති විදිහට තමයි අපි මේ සංවෘත පාලන පද්ධති පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවත් එක්ක අපිට තියෙන සුද්ධ පාලන පද්ධති, ක්‍රමලේඛිත තර්ක පාලන පද්ධති. මේවා ගැන එකිනෙක කතා කරන්න තියෙනවා. ඒ කොටස් ටිකත් අපි මෙතනදීන් කතා කරන්න ඕනේ. සාමාන්‍ය සුද්ධ පාලන පද්ධති විදිහට 16F84, 16F877 වගේ සුද්ධ පාලන පද්ධති තියෙනවා. මේවා නිදසුන් සහිතව පාඩම් කරන්න ඕනේ. ඒ නිසා මම
මේ ප්‍රශ්නය ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න දරුවෝ මේ කොටස් ටික පිළිබඳ ඔයා මූලික දැනුමක් ලබා ගන්න අපි මේකට අදාළ රචනාවේ මාකින් එක වාට දෙනවා. ගොඩාක් විස්තරات කරලා ඒකට විස්තර කරලා දුන්නින් පස්සේ එකිනෙකට වචන ටික අපි ඔයාට හුරු කරලා දෙන්න. මොකද ක්‍රමලේඛිත පද්ධති ගොඩක් අයට තේරෙන්නේ නැහැ. සංවේදක තේරෙන්නේ නැහැ. උදේනේ කියන එක කාර්යය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ පාලන පද්ධතියක් කොහොමද කරන්නේ? ඒක අර ආඩිනෝ ඌනෝ පරිපතයකට කොහොමද සම්බන්ධ කරන්නේ කියන එක තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපිට මේවා ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තට මේ ශුද්‍ර පාලන පද්ධති, ක්‍රමලේඛිත පද්ධති වල තියෙන වාසි අවාසි තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. හොඳයි. මම ඊළඟට තෝරාගන්න යන්නේ මේ කොටසට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ අවසානයේදී තියෙන ප්‍රශ්න ටික. මේ අවසානයේදී තියෙන්නේ ආඩිනෝ බ්‍රෝඩ් එකක් භාවිතයෙන් ස්වයංක්‍රීකරණ පද්ධතියක් එකලස් කරන්නේ කොහොමද? මම මේක තනි ප්‍රශ්නයක් විදිහට තෝරාගන්නවා. ඒ වගේම ආඩිනෝ පෝර් යොදාගෙන ස්වයංක්‍රීකරණ පද්ධතියක් ගොඩනගන්නේ කෙසේද? ඊළඟට ස්වයංක්‍රීකරණය කළ හැකි ක්‍රම මොනවද කියලා අපෙන් අහනවා. ඇතරම ආඩිනෝ උනෝ පරිපතේ පිළිබඳව වාගේ දැනුම ඉතාමත්ම හොඳට ඒ කොටස් හඳුනා ගන්න ඕනේ. පරිපතේ සම්බන්ධ කරන්නේ කොහොමද? LED බල්බ් එක ඉඳලා අපිට පුළුවන් රොබෝ කෙනෙක් දක්වා මේක නිර්මාණය කරන්න. ඒකට අවශ්‍ය සියලුම දේවල් සහ ප්‍රෝග්‍රෑමින් කරන තාලේ ඔයා ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි මේ ආඩිනෝ පද්ධති භාවිතා කරලා පුතේ ස්වයංක්‍රීකරණ පද්ධති හදනකොට මේ සම්පූර්ණ කොටසෙන් මම මේ කතා කරන්නේ තනි රචනා ප්‍රශ්නයක් විදිහට අපිට එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ස්වයංක්‍රීකරණය සඳහා උදාහරණ මොනවද කියලා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. අපි දන්නවා අපි නිවසේ මේ සඳහා උදාහරණ තියෙනවා. උදාහරණයක් තමයි ජංගම දුරකථනය. මේක ස්වයංක්‍රීකරණය වෙනවා හැම දෙයක්ම. ඒ වගේම රෙදි සෝදන යන්ත්‍ර, ඒ වගේම සීතකරණ. මේ හැම දෙයකම ස්වයංක්‍රීකරණයක් පාවිච්චි කරනවා කියන එක තමයි මතක තියාගන්න. ඒ සඳහා මෙන්න මේ උපකරණ උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය පද්ධති සඳහා අපි පාසලේදී සහ අපේ විෂය නිර්දේශයේ කතා කරනකොට ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධති, ඒ වගේම හරිතාගාර තුල උෂ්ණත්වය පාලනය කිරීම, ආර්ද්‍රතාවය පාලනය කිරීම සඳහා අපි ආඩිනෝ උපකරණ භාවිතා කරනවා. එතකොට මෙතනදී අපිට සපයලා තියෙන මුහුර්තක එහෙම නැත්නම් සෙන්සර් කියන ඒවා කොහොමද භාවිතා කරන්නේ? ඒ මුහුර්තක නැත්නම් ටයිමර් උපයෝගී කරගෙන අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ ඌනෝ පරිපතය ආශ්‍රයෙන් කොහොමද? ඒ ටික තමයි අපි මේ ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ ආඩිනෝ උපයෝගී කරගෙන අපිට පුළුවන් මෙතනදී සංවෘත පාලන පද්ධතියක් හදාගන්න. ඒකෙන් සංවේදක මගින් තෙතමනේ සංවේදනය කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආශ්‍රිත අගය අපිට මොකද අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන්. අවශ්‍ය තෙතමනේ බඳුන තුල නොමැතිනම් අපි විද්‍යුත් කරාඹයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට තියෙනවා පුතේ මේ සඳහා විශේෂිත ක්‍රමවේද කීපයක් අපි මේ කොටසත් එක්ක කතා කරන්න. මම එක පැහැදිලි කිරීමක් කරන්නම් මෙන්න මේ විදිහට. දැන් අපි අපේ විෂය නිර්දේශයට අනුකූලව ජෛව පද්ධති තාක්ෂණ වේදයේදී අපිට තියෙනවා බිත්තර රක්කවණයක් හදන තාලේ. ඒ වගේම අපිට තියෙනවා මේ සඳහා බිත්තර රක්කවණයක් හදනකොට පරිපතය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙනවා වගාවකට ජල සම්පාදනය කරනකොට ඒ ජල සම්පාදන ස්වයංක්‍රීය ජල සම්පාදන පද්ධතියක් කොහොමද සකස් කරන්නේ? අන්න ඒ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් මේ සඳහා අපි සාමාන්‍යයෙන් පාංශු ජල සංවේදකයක් ගන්න ඕනේ. ඒ සඳහා FC 28 වගේ ජල සංවේදකයක් උපයෝගී කරගෙන ඒකට අවශ්‍ය පරිපත සටහනක් අපි හදා ගන්න ඕනේ. ඒ පරිපත සටහන උපයෝගී කරගෙන ස්වයංක්‍රීකරණය මගින් ඒ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කිරීම තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මෙන්න මේ පාඩමෙන් අපි ස්වයංක්‍රීකරණ පාඩමේ මේ කොටස් තුන ප්‍රශ්න ටික ඔයගොල්ලෝ හොඳට ලියා ගන්න. මේ එක එක කොටස පිළිබඳ විස්තර ලියලා අපිට එවන්න. අපි ඒවට අදාළ මාකින් එක හදලා පාත් එක්ක විස්තර කතා කරන්න. මොකද මේක ගැඹුරු පාඩමක් නිසා තව පියවර ගණනාවක් ඉස්සරහට ගොස් අපි මේ පාඩමේ සියලුම කොටස් විස්තර කරන්න ඕනේ. එහෙමනම් ඔයගොල්ලන්ට යම් දැනුමක් ලැබෙන්න ඇති පුතේ. මේ දැනුම යථාර්ථයක් බවට පත් කරන්න ඔයගොල්ලෝ විෂය නිර්දේශයේ කොටස් අධ්‍යයනය කරලා මේවලට පිළිතුරු අප වෙත එවන්න. එහෙමනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.